අයිබෝවන් අදත් අපි ඔබගේ යාලින්දර දොඩමළු වෙන්නේ හරිදේ TV හැමදාම හරි විදියට හරිදේ නාලිකාව තුළ ඔබ අතරට ආපු අලුත් වැඩසටහනක් විදියට අපි ජීවිත සිහිනත් එක්ක අපි අදත් ඔබගේ යාලින්දර ගොඩනගන. එතකොට අද ඔබත් එක්ක අපි කතා කරන්න මාතෘකා ගැන කතා කරනකොට අපි අද කතා කරන මාතෘකාව වෙන්නේ ඔබ අප කවුරුත් අපගේ ජීවිතේ දකින සිහින කාගෙත් පොදු සිහිනයක් වෙලා තියෙනවා. සියලු දේ අවසානයේදී අපි දකින සිහිනය තමයි අපගේ නිවන කරා යමු. ඉතින් අපිත් එක්ක මේ ජීවිතය තුළ අපි සියලු දෙනාම අවසානයේ දකින සිහිනය විදියට නිවන කරා යමු වීමේදී අපි ඒ සඳහා අපි කොතෙන්ටද යන්න ඕන? අපි එතෙන්ට නැඹුරු වෙන්නේ කෙසේද කියලා අපි අද ඔබත් එක්ක අලුත් විදියට ජීවිත සිහින අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඔබගේ යාළුවෙන්නේට. සිත සිල් ගන්නත්, ගත සිල් ගන්නත් කහ සිවුරක් ලැබෙන්නා වූ ඒ බලය, ඒ ජීවමාන ශක්තිය ඔබ අප සියලු දෙනාටම තමන්ගේ සිහිනය වෙච්ච නිවන කරා යොමු වීමට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධව අද සාකච්ඡා කිරීම සඳහා අදත් අපගේ හරිදේ TV නාලිකාව වෙත වැඩමව දාල බද්දේගම ශ්‍රීපාද චෛත්‍යාරාමාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍යපාද ආචාර්ය බද්දේගම සමිත හිමිපාණන් වහන්සේ උන්වහන්සේ নমස්කාර පූර්වක අපි පිළිගන්නවා හරිදේ TV නාලිකාව තුලින්. එතකොට අපි ඔබත් එක්ක අද සාකච්ඡා කරන්නේ උන්වහන්සේ සමග. උන්වහන්සේට අපි ප්‍රවේශයක් ලබා දීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා උන්වහන්සේගේ ළමා කාලය පිළිබඳ කොහොමද ගෙවුනේ කියලා. අපේ හැමදෙරණි. මුලින්ම සන්තෝෂයි මට ආරාධනා කිරීම පිළිබඳව මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ පිළිබඳව මගේ ළමා කාලය පිළිබඳව මට සඳහන් කරන්න තියෙන්නේ මම මගේ ඇත්ත වශයෙන්ම උපත සිදු වුණේ මගේ මවගේ ගම වන උළුවිටිගේ ඕපාත. ගාල්ල උළුවිටිගේ ඕපාතේ තමයි මම ඉපදිලා තියෙන්නේ. මගේ ළමා අවදියත් යන්තම් මට මතකයි පුඩාම අවදියේ පොඩි මතකයක් තියෙනවා ඒ ගමේ ජීවත් වුණ හැටි පිළිබඳව. වෙල්යායක් මැද සුන්දර පරිසරයක නෑදෑයෝ බොහොම ආදරයෙන් අපිව වඩාගත්ත හැටි කුඩාම අවදියේ මතකයි. නමුත් ඊට පස්සේ අපි පියාගේ ගම වන බද්දේගම බොරළුකඩ කියන ගමට ඇවිල්ලා තියෙනවා. එතන ඉඳලා තමයි මගේ ළමාවිය ප්‍රධාන වශයෙන්ම පාසල් ගමන ඇතුළු මේ සියලු දේවල් ඇති වෙන්නේ. ඉතින් බද්දේගම බොරළුකඩ අර මවගේ ගම වගේම සුන්දර වෙල්යාය මැද තිබුණ ගයක්. අපි ඉතින් ඒ ගමේ කවුරුත් ඥාතීන් දැන් බොහොම ආදරණීය ජීවිතයක් කුඩාවදී ගත කරයි කියන එක තමයි මගේ මතකය. අපේ හැමදෙරණේ අපි දන්න කාලේ ඉඳලා ඈත ඉතිහාසයේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා ලොකු සම්බන්ධතාවයක් ගොඩනැගිලි තිබ්බා. ඒ සම්බන්ධතාවය මත තමයි මම හිතන්නේ අවුරුදු 2500කට වැඩි කාලයක් ලංකාව තුළ මේ සංස්කෘතිය අපගේ සිංහල සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච අපේ ආගමත් එක්ක බද්ධ වෙච්ච සංස්කෘතියක් අපිට ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපේ හැමදෙරණේ මම හිතන්නේ ඔබ වහන්සේගේ කුඩා කාලෙන් පස්සේ ඔබ වහන්සේ පැවිදි දිවියට එළඹෙන්න බලපෑවු හේතු කාරණා මොන හරි තිබුණා. ඇත්ත වශයෙන්ම මට දැන් හිතනකොට පේන්නේ ඒක ටිකක් අහම්බයක් වගේ දෙයක්. මම කුඩාම අවදියේ අවුරුදු 12 වයසේදී මම අපේ ගමේ දායක කොට්ටාශය හැටියට පන්සලේ කිරිච්ච පිරිත් පින්කමකට සහභාගී වෙන්න ඒ මණ්ඩපේ හදන්න බාරගෙන තිබුණේ අපේ ප්‍රදේශයේ. එහි ප්‍රධාන දායක මහත්තයා ඇතුළු පිරිස. එතකොට මේ වැඩසටහනට අපිත් පොඩි අය හැටියට ගිහිල්ලා සහභාගී වුණා. එහෙම වෙලාවක මට මගේ අපවත් වීවදාල මගේ ගුරුදේව් නායක හාමුදුරුවෝ අවසරයි නමින් සඳහන් කරන්න ගණේගම ශ්‍රී සරණංකර නායක හාමුදුරුවෝ මට අහම්බෙන් මුණ ගැහුණා. උන්වහන්සේ ඒ වෙනකොට අපිට එහෙම හම්බෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි, විශාල චරිතයක්. ඉතින් මම දැක්කා හැටියෙම මගෙන් ඇහුවා උඹ කොහෙද පුතේ කියලා. ඉතින් මට මතකයි මගේ ආච්චි මට කියලා දීලා තිබුණා ඔය පන්සලේ මහා හාමුදුරුවෝ කියලා ආච්චි කිව්වේ. මහා හාමුදුරුවෝ උඹගෙන් ඇහුවොත් උඹ කවුද කියලා මහා හාමුදුරුවන්ට කියපන් ගෙදර නම අපේ ගෙදර තියෙන කාවිතාන ගෙදර කියලා. ඒතර මේ කාවිතාන ගෙදර කිව්වම මහා හාමුදුරුවෝ දන්නවා ඒක උඹ කවුද කියලා. ඒ වගේ මම නායකයන්ට ඒ උත්තරේ දුන්නා. මං
නායකයන්ගේ මං කාවිතානේ ගෙදරයි කියලා. උඹ එහෙනම් මගේ නෑදෑ ඉන්නේ කියලා මට කතා කරලා ඔළුවට ගාලා උඹ කොහෙද ගියේ යන්නේ ඉස්කෝලේ යන්නේ ආදී මේ තොරතුරු අහලා මට කිව්වා මේ උඹ ගෙදර උඹ මහාන වෙන්න කැමති නැද්ද මගේ ළඟ? ඒකට මට එහෙම අදහසක් තිබුණෙම නෑ. මේ මං කිව්වා නායකයන්ගේ මං තාත්තගෙන් අහලා කියන්නම් කියලා. ඒ පාර එහෙනම් තාත්තට එන්න ගියපන් කිව්වා. ඒ පාර තමයි තාත්තා ඇවිල්ලා කිව්වේ තාත්තා කැමති වුණේ නැහැ. හේතුව මම මොකද දඩබ්බර ළමයි. ඉතින් තාත්තා ඒකට එච්චර කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. නමුත් නායකයන් දුරු කිව්වා නෑ ඒක මම බලා යන්න. ඔබ තාත්තට මේ ඥාතිකමේ හැටියට තාත්තා මේ නායකයන් දුරු කතා කරේ ඒ කාලේ ඔබ ඒක මම බලා ගන්නම් ඔබ කොළුව පන්සලට කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මට මතකයි තාත්තා මාවත් එක්ක ගියාම මං කවදාම ජීවිතේ දැකපු නැති පොත් ගොඩක් මං දැක්ක පන්සලේ. නායක හමුදුරු වැඩ සිටියේ පොත්ගුල. ඒ පොත්ගුලට ගියාම පේන්නේ මුළු බිත්ති පුරාම රාක්කවල පොත්, මේසෙ උඩ පොත්. මට මේක අලුත් ලෝකයක් වුණා. මට ඒ වෙලේ පොඩි හිතට ආවා අදහසක් මේ මොකක් හරි මට දැනුණා මට වෙනස් ලෝකයක්. මම කොහෙවත් එහෙම පොත් දැකලා නැහැ. ඒ පාර මම නායක හමුදුරු තාත්තෙන් ඇහුවම තාත්තා ඉච්චර කැමැත්ත ප්‍රකාශ නොකරලා මෙයා මහ දඩබ්බර මිනිහෙක් හමුදුරුනේ කියලා කිව්වහම ඒක මම බලාගන්න. උඹ කැමති නේ පුතේ? මම එහෙම නෑ ගැන්දි කියලා මම වැන්දා. ඉතින් එතනින් තමයි මගේ ඉරණම විසඳුනේ. මං හිතනවා මේ මොකක් හරි පෙර භවයක දෙකීමක් වගේ එක දෙයක් මට දැනුණා. ඒ පොත් තියෙන ලෝකෙට ගියාම මම වෙනස් වුණා. ඉතින් ඒක තමයි මගේ මේ නායක හමුදුරන් මුණ ගැහිමත් එක්ක මේ ජීවිතෙන් පැවිදිච්ච පැවිදි බවට ආකර්ෂණය වීමට හේතුනේ උන්වහන්සේ තිබිච්ච මහා ප්‍රඥ බව. උන්වහන්සේ පොත් ගොඩක් මැද ජීවත් වෙනවා දැක්කම මට ලෝකේ කවදාවත් මම එහෙම දැකලම නැහැ. ඒක මගේ ළමා ලෝකය මහා ආකර්ෂණීය තත්යකටපත් වුණා. ඉතින් එතන තමයි මේ වෙනස උනේ. සියලු දෙනාගේම ජීවිතවල බලාපොරොත්තු තමයි හොඳ තැනකට යන්න. හොඳ තැනකට යාමට නම් අපිට අර්ථයෙන් හා ධර්මයෙන් අපිට නිසි මඟ කියා දෙන භික්ෂුන් වහන්සේලා අපි අදටත් නමස්කාර පූර්වක සිහිපත් කළ යුතුමයි. අපි දන්නවා ඈත ඉතිහාසයේ සිටම අපගේ සිංහල රාජ්‍ය පෙළපත සහ අපගේ අවසාන රාජ්‍ය පෙළපත දක්වා යන විට භික්ෂුන් වහන්සේලා දැරූ ඒ කාර්යය ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අපිට පෙන්වූ මඟ පෙන්වීම සුවිශාලයි. ඉතින් ඒ කියන්නේ අපිට සීමා සහිත නැත්නම් අසීමාන්තික බවක් අපිට උන්වහන්සේලාගේ ඒ දැක්වූ දහඩිය, ඒ දැක්වූ කඳුළු වල අපිට දක්වන්න ලැබුණා. කුඩාපොළ හාමුදුරුවෝ ගත්තට පස්සේ ඊට පස්සේ වැලිවිට ශ්‍රී සාරංකරණ හාමුදුරුවෝ ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිකාව හරි කටුක කාලයක් තිබුණා. ඉතින් මේ හැම දෙයකටම මුහුණ දීලා රටේ ප්‍රශ්නයක් වෙන විට, රටේ අරගලයක් වෙන විට සෑම දිනත් එක්කම පෙරමගට අපිට වැඩි කහ සිවුර ඇඳගත් අපේ අතිගෞරවනීය භික්ෂුන් වහන්සේලා. ඉතින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ජීවිතය වෙනස් කරපු තැනක් තමයි අධ්‍යාපනය කියන්නේ. මම හිතන්නේ ඒ දැකපු පොත්වලට තිබිච්ච ආකර්ෂණය තුලින් අපිට ගම්ම වෙන්නේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අධ්‍යාපනයේ තිබිච්ච ලැබියාව. අපේ හාමුදුරනේ අපි ඔබ වහන්සේගේ අධ්‍යාපන ජීවිතේ පටන් ගත්තා විශ්වවිද්‍යාල කාලය තුල. අපි ඒ කාලය තුල පොඩි මතකයක් සිහිවටනයක් විදිහට අපි සාකච්ඡා කරමු. ඔව් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම ඇත්ත වශයෙන්ම හරියම ජීවිතයේ තිබිච්ච සුන්දර සිහිනයක් සැබෑවීමක්. අර නායක හාමුදුරුවෝ පෙන්වා දුන්න මගේ වැදගත්ම සම්දිස්ථානයක් බවට පත් වුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. එතෙන්දී මගේ ලෝකය පුළුල් වුණා. මොකද මම ඊට පෙර අපේ ගමේ පිරිවෙනේ පන්සලේ ඉගෙන ගනිද්දි මට හම්බුනේ සීමිත පිරිසක්. ඥාතීන් සහ ගමේ සම්බන්ධතා. විශ්වවිද්‍යාලයට ගියාම හැබැයි අර්ථයෙන්ම ලංකාව පුරාම ජීවත් වෙන විවිධ පිරිස් අපිට මුණ ගැහුණා. ඒ අය සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු මේ ආදී විවිධ අය සහ විවිධ රටවලින් ආපු අයත් අපිට ආශ්‍රය කරන්න ලැබුණා.
ඉතින් මගේ නිම්වලලු පුළුලුණයි කියලා මගේ චින්තනයේ නිම්වලලු හුඟක් පුළුලුණා. මේ ලෝකෙ වෙනස් මිනිස්සු විවිධයි. මිනිස්සු විවිධ ආගම් ಜಾති බවට ඒ විදිහේ වෙනස්කම් ලෝකේ තියෙන ඒවා හරි සුන්දරයි කියන හැඟීමක් මට ඒවා විමර්ශනය කිරීම ඒවා හැදෑරීම ඒවා ඔවුන් සමග ඇසුරු කරන්න ලැබෙන එක විශාල අත්දැකීමක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය හුඟක්ම සුන්දරයි කියලා මට මතක තියෙනවා. අපි අහලා තියෙන විදිහට ඔබ වහන්සේ ශිෂ්‍යාර්ගල වලට විශාල නායකත්වයක් දීපු භික්ෂුන් වහන්සේ නමක්. ඔව් මෙහෙමයි. අපි එතෙන්දී ඇත්තටම මේ ඒ වකවානුව තුළ ශිෂ්‍යාර්ගල වලට නායකත්වය දෙන්න සිද්ධ වුණේ අපිට එවකට පැවති රජයන් ශිෂ්‍යයන් මර්ධනය කිරීමට ක්‍රියා කළා. උදාහරණයකට ගත්තොත් එහෙම ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට අධ්‍යාපන දවල පත්‍රිකාවක් ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් ඉදිරිපත් කරා. ඒ විදිහේ දවල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒකට එරෙහිව අපිට නැගිටි ශිෂ්‍යව අවදි කරන්න සිද්ධ වුණා. දැන් එහෙම කෙරෙද්දී දාති විච්ච පාලනය අපිට ප්‍රතිචාර දැක්වේ මේ රාජ්‍ය බලය පාවිච්චි කළා මර බලය පාවිච්චි කළා තමයි අපිට විවිධ අවස්ථාවලදී ශිෂ්‍යයන්ට එහෙම පහර දුන්නා. ඉතින් එහෙම ඒක එදා හරි තිත්ත අත්දැකීමක්. අපි ශිෂ්‍යයන්ට එහෙම මුණ දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉතින් මට තේරුණා ඉතින් මේකත් මේ ශිෂ්‍යාර්ගලවල එක්තරා අවස්ථාවක්. ඉතින් ඒ නිසා මම ඉගෙන කනගාටු වෙන්නේ නැහැ. නමුත් ඒ අත්දැකීම ජීවිතේට ලොකු ශක්තියක් ගෙනාවා. සෑම අවස්ථාවකම භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ අපේ ඕනම ගැටලුවක ඉදිරිපත් වෙන පොදු නායකත්වය. කියන්නේ 1818 කැරළ නිර්මාණය වෙනවා අපිට පාලකයෙක් නැතිවීම සම්බන්ධ. කියන්නේ අපිට රජෙක් නොමැති වීම නිසා අපිට 1818 කැරළක් ඇති වෙනවා. දෙවෙනි නිදහස් සටන ඇති වෙනවා 1848. මේ හැම කැරළක් තුලදීම අපිට භික්ෂුන් වහන්සේ වටා පොදු ජනකාව ඔවුන්ගේ නායකත්ව ලක්ෂණ සඳහා ඉදිරිපත් වුණා. ඉතින් මම හිතන්නේ අපේ හාමුදුරනේ රට තුලත් මේ විට වෙනස්කම් කිහිපයක් ඇති වෙලා තියෙනවා. අපිට අධ්‍යාපන රටාව තුලත් මම හිතන්නේ අපේ හාමුදුරනේ යම් කිසි වෙනස්කම් දක්නට ලැබෙනවා. අපිට අපි එදා දකින සංවර්ධනය මෙමින් පවතින රට අදටත් සංවර්ධනය මෙමින් පවතින රටක් විදිහට තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් අපේ හාමුදුරනේ මේක අධ්‍යාපන ශාස්ත්‍රයේ හැරවුම් ලක්ෂයක් විය යුතු ස්ථාන මම හිතන්නේ තියෙනවා. අපි විශ්වවිද්‍යාල ජීවිතයෙන් ගත්තට පස්සේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණ සෑම දරුවෙක්ටම රාජ්‍ය රැකියාවක් බලාපොරොත්තු. ඉතින් මම හිතන්නේ මීට වැඩිය අපි කාර්මික පැත්ත මම හිතන්නේ දියුණු වුණොත් අපේ හාමුදුරනේ අධ්‍යාපන රටාව තුළ අපේ රට මීට වඩා වෙනසකට යන්න හැකියාවක් තියෙනවා. ඔබ වහන්සේ දරන මතය මොකක්ද අපේ හාමුදුරනේ සම්බන්ධයෙන්? ඔව් මම පළමුවෙන්ම තේරුම් කරන්න අවශ්‍යයි අපි ඒ යුගවල දැන් අපි ශිෂ්‍යව අවදියට වඩා අද හුඟක් සංකීර්ණ සමාජයක් තියෙන්නේ. අද විශේෂත්වය තියෙන්නේ මේ එදා බටහිර තිබිච්ච සංවර්ධනය අද වේගෙන් ආසියාව කරා පැමිණෙමින් තියෙන්නේ. එතකොට ආසියාවේ චීනය මුල් කරගනිපු ඉන්දියාව මුල් කරගනිපු නැගෙනහිර ආසියානු රටවල් වල ඒ ඇතිවෙන සංවර්ධන ක්‍රියාවලිය ඉතා බලවත් එකක්. ඒතර මේ බලවත් එක පදනම් වෙන්නේ කර්මාන්ත මත, කාර්මික ඥානය මත. ඒ නිසා එතකොට දැන් අසල්බස් අපේ ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටලා තියෙන ඊටාම වැදගත් සන්ධිස්ථානයක. ඉන්දියන් සාගරයේ උපක්‍රමික වශයෙන් ඊටාම වැදගත් ස්ථානයක තමයි පිහිටලා තිබෙන්නේ. එතකොට අර කියමනක් තියෙනවා මේ ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය යමෙක් දරන්නේද ඔහු ලෝකාධිපත්‍ය දරනවායි කියලා. එතකොට ශ්‍රී ලංකාව මේ තරම වැදගත් මර්මස්ථානයක තියෙන නිසා මේ එන සියලු දේවල් වල ප්‍රතිඵල ලබා ගන්න නම් ජාතියක් හැටියට අපි පළවෙනි කොන්දේසිය තමයි ජාතියක් හැටියට අපි සන්නද්ධ වෙන්න ඕන. දැනුමෙන් සන්නද්ධ වෙන්න සහ සංවර්ධනය කරලා ගමන් කරන්න පළවෙනි කොන්දේසිය තමයි රට තුල සාමය ඇති වෙන්න ඕන. ඒ වගේම රට තුල දූෂණය අල්ලස අවසන් කරන්න ඕන. මේ ඒ වගේම ජාතීන් අතර සහයෝගීතාවය මුළු සියලු ජාතීන්ට අදහසක් දෙන්න මේක අපේ රට. ඒ නිසා පොඩි දේවල් වලට මේ ජාතික ගීය සිංහලෙන්ද ගායනා කරන්නේ දෙමළෙන්ද ගායනා කරන්න කියලා රණ්ඩු වෙන්නේ නැතුව
ඒවාට සුදුසු තීන්දුව ගන්න ඕන. එතකොට එහෙම අරගෙන අපි ජාතීන් අතර සමාදානය ඇති කරගෙන සියලු අයට හැඟීමක් දීලා මේක අපේ රට, ඒ නිසා අපි සංවර්ධනය කරගෙන යන්න ඕන, අපේ සංස්කෘතිය රැක ගන්න ඕන. මේ කාරණා මත පදනම් වෙච්ච ඉදිරි දැක්මක් අපිට තියෙන්න ඕන. අපි විශේෂයෙන්ම මම කියවලා තියෙන පොතක් මහාචාර්ය ට්‍රැවලින් මහා බ්‍රිතාන්‍ය බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයා ඔහු පොතක් ලියලා තියෙනවා ද බුද්ධ කියලා, බුදුන් වහන්සේ. මේ පොතේ වෙනම පරිච්ඡේදයක් ලියලා තියෙනවා සිංහලීස් බුද්දිසම් කියලා. මේ සිංහලීස් බුද්දිසම් කියන මේ පරිච්ඡේදය ලියලා ඔහු ඒකේ අවසානයේ කියනවා මේ ලංකාවේ මෙච්චර උසස් 85% ඒ වෙනකොට කියවීමේ සහ ලිවීමේ හැකියාව ලබාගෙන තියෙන්නේ සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේ ගමේ දරුවෝ පන්සලට කැඳවලා පන්සලේ බෝමළුවේ කෝටුවකින් අයනු ලියලා ඒ කරපු සේවය නිසා තමයි ඇමරිකාවට එංගලන්තයට නැති මේ ලියවීමේ සහ කිවීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ. එතකොට හැබැයි ඒක විශාල ජයග්‍රහණයක්. නමුත් අද ප්‍රමාණයෙන් ගත්තාම මේක හොඳටම මදි. අද ලිටරසි රේට් එක මනින්නේ කියවීමේ සහ ලිවීමේ හැකියාවට වඩා කොච්චර තාක්ෂණික ඥානයක් තියෙනවද? ඒකෙන් තමයි අපිට ආර්ථික සංවර්ධනයට යන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපි අතීතය ගැන ආඩම්බර වෙලා විතරක් නවතින්නේ නැතුව නවීන තාක්ෂණයේ විශේෂයෙන්ම අපේ වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම දුරදක්න නුවණින් ප්‍රකාශ කරන කාරණය තමයි තාක්ෂණය. අත්‍යවශ්‍යයි තාක්ෂණය. එතෙන්දි විශේෂයෙන්ම අපි ලෝකේ මම දැකපු දේ තමයි මේ රියදුරු බලපත්‍රය කියන එක තවමත් අපේ රටේ මහා ලොකු කොන්දේසියක්. ඒක වෙනම යන්න ඕන, වෙනම ඉගෙන ගන්න ඕන, කැපකිරීම ගොඩක් කරන්න ඕන ලබා ගැනීම. ලබ ගැනීම සඳහා මන්ත්‍රීවරු පස්සේ යන්න ඕන, මේ ඔක්කොම කරන්න ඕන. එතකොට නමුත් මේක උසස් පෙළට යන ළමයින්ට ඉස්කෝලේදීම මේ පුහුණුව ලබා දෙනවා නම් එතකොට එළියට බහිනකොට ඕනම කෙනෙකුට වාහනේ එලවන්න පුළුවන්. ඒක තවදුරටත් මහා ලොකු කොන්දේසියක් වෙන්නේ නැහැ. ඒක වාහනයක් එලවන්න පුළුවන් හැකියාව කියන එක රැකියාවකට කෙනෙකුට විශාල සුදුසුකමක්. ඒ වගේ මේ වාහනේ මූලික මේ කාර්මික දැනුම එක හදිසි කැඩුණොත් ටයර් මාරු කරගන්න මේ ඔක්කොම කරන්න. දැන් අපිට පේන්නේ හුඟක් මේ මොබයිල් වල හිර වෙච්ච බොහොම අලස සමාජයක තමයි තරුණ පිරිස් ඉන්නේ. අර විදිහේ මේ ප්‍රායෝගික අත්දැකීමක් තියෙන ඕනම තැනකදී දැන් රියදුරු බලපත්‍රය කියන එක තියෙනව නම් අත්දැකීම් තියෙනව නම් අපි සාමාන්‍ය සරල දෙයක් ගත්තොත් ගමනක් යද්දී අතරමඟදී අපි කියන රියදුරු මාත්‍යා නිදිමතයි. හරි මං ගත්තා ගියා. ඒතකොට ඒක ඒ වගේ හැකියාවක් තියෙන ඉදිරිපත් වෙන්න පුළුවන් තරුණ පරපුර ඒකෙන් විශාල පෞරුෂ වර්ධනයක් සිද්ධ වෙනවා. තමන් වටින කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම හොඳ අත්දැකීමක් මට කියන්න මම පාරක් ස්වීඩන් රටේ මම හිටියා මේ මාස දෙකක්. ඒ කට්ටිය මම ඉද්දෙද්දි ගියා නිවාඩුවකට. යද්දි මේ මට බිත්තියේ දොර වාහන 4ක යතුරු තියෙනවා. මට කිව්වා ඔන්න වාහන තියෙනවා ෆුල් පෙට්‍රල් ගහලා තියෙන හැම වාහනයකම මට ඕන වෙලාවක ඕනක් ගිල්ලෙන්නේ කියලා. ඉතින් මම කොහෙද යන්නේ? මට ඩ්‍රයිවිං බෑනේ. ඉතින් ඒ නොහැකියාව ආඩම්බරයක් නෙවෙයි. හැකියාව තමයි ආඩම්බරය. ඒ නිසා මේ අපේ දරුවන්ට මේ ලෝකයේ ආධිපත්‍යය ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයේ යමෙක් සතුද ඒ අය ලෝකයේ ආධිපත්‍යය ගන්නව නම් ලංකාවේ අපි අන්නේ ආධිපත්‍ය සඳහා අවශ්‍ය දැනුම් සම්භාර එකතු කරගෙන සන්නද්ධ වෙලා අපි ඉදිරියට යන්න ඕනේ. අපි හැමදෙරේ මම හිතන්නේ 1948 අපිට නිදහස ලැබෙන වර්ෂයකට කලින් 1946 තමයි ඉන්දියාවට නිදහස හිමි වෙන්නේ. ඔවුන් අද මං හිතන්නේ අපේ අබුහන්සේ කතා කරා වගේ තාක්ෂණික පැත්ත ගත්තට පස්සේ අපිව පරයා ගිහින් තියෙනවා. අපි ගත්තට පස්සේ ලේලන්ඩ් බස් ටික ගත්තට පස්සේ බජාජ් ගත්තට පස්සේ අපේ සියලුම වෙළඳපොළ ඔවුන් ආක්‍රමණය කරලා තියෙනවා. ඒ මං හිතන්නේ ඔබ වහන්සේ කියපු ඒ තාක්ෂණික දැනුම ඔවුන් දිනු කරගෙන පු නිසා වෙන්නේ. නමුත් අපි තවමත් වෙනත් ජාතීන්ගෙන් ලංකාවට බඩු ආනයනය කරන ජාතියක් බඩපත් වෙලා තියෙනවා. අපි දෙවන ලෝක යුද්ධ ගත්තට පස්සේ ජපානයට හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ වැහැර එල්ල කරාට පස්සේ හිරෝෂිමා නාගසාකි කියන එක නැත්තර නැති වෙනවා. නමුත් අද ජපානය කියන එක
කර්මීකරණය ඉතින් අපි හැමෝටම ලංකාවේ අපි වැත්තට පස්සේ ලංකාවේ වෙළඳ පොළ සම්පූර්ණ ආක්‍රමණය කරලා තියෙනවා. මම හිතන්නේ අපි හැමෝටම අපි එතෙන්ට යන්න නම් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ මොනවද වෙනස් වෙ යුත්තේ? මෙහෙමයි මම හිතනවා ප්‍රධාන වශයෙන්ම මීට පෙර තිබුණා ප්‍රාග් වෘත්ති අධ්‍යාපනයයි. ඒක ඒ කාලේ ශිෂ්‍යෙක්ව යම් අරමුණකට තමන්ගේ පියාගේ හෝ ගමේ තියෙන කර්මාන්ත සම්බන්ධ අවබෝධයක් මූලික වශයෙන් ලබාගෙන ඒ දරුවට යම් අදහසක් එළියට බහිද්දි මම මේ දේ තමයි කරන්න ඕන කියන අදහසක් ඇති වෙන තත්ත්වයක් එදා තිබුණා. නමුත් ඒක ක්‍රමානුකූලව නැති වෙලා ගියා. ඉතින් ඒ වගේම අපේ ඊට අමතරව අපි මේ දරුවන්ව දිරිමත් කරන්නේ නැහැ නව නිර්මාණ වලට යන්න කියලා. ඒවා අගය කරන්නේත් නැහැ. දැන් මම හොඳ උදාහරණයක් හැටියට කිව්වොත් මේක සත්‍ය සිද්ධියක්. ඒ පුතා මට ඕනලාගේ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දරුවා මේ ගිය සතියව මං හම්බෙන්න. ආවේ යාගේ පුංචි අම්ම කෙනෙකුත් එක්ක තව යාගේ යාළුවෙකුත් එක්ක ඇවිල්ලා මට කිව්වා හාන්දරනේ මම පොලිසියෙන් හොයනවා. එතකොට මාව මට පොලිසියට කතා කරලා මම බේරගන්නයි කියලා. මං ඇහුවා මොකද පුතේ ප්‍රශ්නේ? මෙයා අවුරුදු 19ක 20ක විතර දරුවෙක්. මෙයාගේ රස්සාව තමයි මෙයා කොහේ හරි තියෙන මෝටර් සයිකල් කෑලි වාහන කෑලි එමෙව ගිරහල් ඉවරලා ඒකින් අලුත් එකක් හදනවා. මෝටර් සයිකල් කෑලි ගිරහල්ලා හදලා ෆිට කරලා හොඳ අලුත් එකක් හදලා විකුණනවා. රුපියල් 30000ට 20000ට විතර ගිරහල්ලා කෑලි ටික එකතු කරලා තනින් ගිරහල්ලා හදලා මේක 80000කට විතර ලොකු ගාණක් තියගෙන මිනිහ විකුණනවා. දැන් ඔහොම කෑලි හොය ඉද්දි මිනිහ කුරබිටින් මිනිහට හම්බෙලා තියෙනවා මේ ගිහිල්ලා බලනකොට මේ මෝටර් සයිකලයක් තියෙනවලු අර CC400. හැබැයි මේකේ මොනවත් නැහැ අවුරුදු 10ක් විතර එක තැනක තියෙන ගෝණිය දාගෙන ගහලා තියෙනවා. ලොරි එක ගෝණියක දාලා ගහලා තියෙනවා. ඊළඟට පද්දිගම් පොලිස් බල කොට්ටාසයට ඇතුල් වෙනකොට මේක බැලුවාම මේක මෝටර් සයිකලයක්. මේ ඇහුවා පොත කෝලයිෂන් කොමේ පුත් නැහැ. එපාර මේ කොම තරංගුට අරගෙන මෙයාට කිව්වා දැන් මේව අරන් එනවා නැත්තම් තමුසේ රිමාන්ඩ් කරනවා. ඒ පාර තමයි මේ දරුවා හැංගි මම පන්සල් පොලිසිය මට හම්බෙන්න ආවේ. ඊළඟට මම කිව්වා පුතේ මේකට මට ටෙලිෆෝන් කරලා වයිසි මාත්‍ර කියලා වැඩක් නැහැ. ලියුම් දීලා වැඩකුත් නැහැ. මං කිව්වා මං එන්නම් යන්න. ඔයා මේ වගේ නිර්මාණකාරයෙක් කෙනෙක් ඔප්පු කරනවා තියෙන දේවල් අරන් ඉන්නේ කියලා. බැලුවහම මේ කොළුණක සහතික තියෙනවා. ෆොටෝස් තියෙනවා ඔක්කොම තියෙනවා මේ නව නිර්මාණ ගැන. ඒ පාර මම ගිහිල්ලා වයිසි මාත්‍රට කාරුණිකව පැහැදිලි කරා මෙන්න මේකයි මේ කොළුව කරන්නේ. ඒ තාත්තා මට කියනවා හාන්දරනේ මං ජීවිත කාලයක් ගෑරේජ් වැඩ කරලා මට හම්බ කරන්න බැරි වුණා. මෙයා කෙටි අවුරුදු 2ක් ඇතුළත මෙයා අපිට ඉඩමක් අරගෙන ගේකුත් හැදුවේ. මෙයා ඉතින් කියලා ඒ කාරණා වයිසි මාත්‍ර පැහැදිලි කරාම අනේ එතුමා බොහොම කාරුණිකව මේක තේරුම් ගත්තා. තේරුම් අරගෙන අර ටික නිදාස් කරලා දුන්නා. එතකොට මේ කොළුව මට කියනවා හාන්දරනේ මට පුළුවන් නම් උදව් කරන්න මං හෙලිකොප්ටරයක් හදන්න. මට පුළුවන් හෙලිකොප්ටරයක් හදන්න. හැබැයි මට හිරේ නම් ඉන්න බෑ හෙලිකොප්ටර හදන්න. මට හදන්න පුළුවන්. ඒ කොළුව මට කියන දිහා උගේ ඇස් දෙක දිහා බැලුවම මට පෙන්න උට කරන්න පුළුවන්. ඉතින් මං අහන්නේ කොහේද මේ වගේ දරුවන්ට ඉඩ තියෙන්නේ? නව නිර්මාණ කරාම මේ අත්තරංගුට ගන්න නම් හදන්නේ. බයෙන් නම් මේව කරන්න ඕන. දැන් ඒ විදේශ රටවලට එයා හදපු මෝටර් සයිකල් විකුණපු අය ඒවා හයිවේ වල පැදලා පෙන්නනවලු. එතකොට මෙයා කියනවා මට හයිවේ එක රැට හරි මට දෙනව නම් අවස්ථාවක් මේ මං හද කාර් එක දැන් හදලා තියෙනවා. ඒක මේ ප්‍රායෝගිකව දුවලා පෙන්නන්න මට ලෝකෙන් ඩිමාන්ඩ් එක ගන්න පුළුවන්. ඉතින් මම බැලුවා ගෝඨාභය මැතිතුමා කිව්වෙත් මේකනේ ආණ්ඩුවේ රස්සාවල් බලන් ඉන්නේ නැතුව නිර්මාණ කරන්න කියලා. ඉතින් මේ නිර්මාණ කරන දරුවට ධෛර්යයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ දරුව බේරගන්න කෙනෙක් නැහැ. මම කල්පනා කරන්නේ අපේ වැඩිහිටියන්ගේ චින්තනයත් රජයේ වගේ යුත්තන්ගේ චින්තනයත් හැදෙන්න ඕන අලුත් පරපුරකට නව නිර්මාණ කරන්න ඉඩ දෙන්න කියලා. ඊශ්‍රායලය ලෝකේ වැඩිම නව නිර්මාණ කරන්නේ. ඔවුන් මම දැක්ක එක විශේෂඥයෙක් ඊශ්‍රායල් විශේෂඥයෙක් කියලා තියුණා ලංකාවේ ළමයි නව නිර්මාණ කරන්නේ රස්සාවකට යන්න බලාගෙන. අපේ රටේ නව නිර්මාණ කරන්නේ ලෝකෙට විකුණන සල්ලි ගේන්න බලාගෙන. ඔකයි දෙකේ වෙනස. ඒ නිසා මම හිතනවා
ඊශ්වරකාරයන්ගේ අරමුණ, ඒ මොටිවේෂන් එක, ඒ වගේ අරමුණකට අපි යන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය තරුණ ප්‍රජාවක් අපි සකස් කරගන්න ඕනේ. කියන අපේ හැමදෙරනේ රටක පරාදීනත්වයට බලපානවා මිනිසුන්ගේ ආකල්ප සහ මිනිසුන්ගේ හැකියාව. ඒ වගේම රටේ දියුණුවටත් ඒ දේවල්ම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ඉනෝවේෂන් කියන එක මම හිතන්නේ අපේ හැමදෙරනේ රටේ දියුණුව සඳහා බලපාන ප්‍රධාන සාධකයක්. ඉතින් මම හිතන්නේ අලුත් පරපුරක් ගැන කතා කරමු මේ වෙලාවේ. අලුත් විදියට හිතපු පරපුරකට අපි ආරාධනා කරනවා රැඳී සිටින්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබත් එක්ක සමු වෙනකම් හරිදේ ටීවී ගාල්ලේ කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල්ලේ අලුත් අදහස් තියෙනම් අපිට දැනුම් දෙන්න 077යි 321යි 3966. Tas at raudenna ina be ma but elivenna තම ශක්්‍යතාව තම මනසින්ම දැකිය යුතුයි. මේක බුදුන් වහන්සේ දේශනා කරලා දාලා පිරිනිවන් පාන ස්වල්ප කාලයකට ඉස්සෙල්ලා. තමාම ආත්ම ප්‍රතිචාරණව ආත්මේ ප්‍රදීපයක් කොටගෙන ඉදිරියට යන්න. මේක කිව්වේ භික්ෂුන් වහන්සේලාට. ඇයි අපිට හොඳ නැද්ද? අපටත් ඒකේ තරමටම අදාළයි අපි හිතන ඉලක්කය කරා යන්න. හැමදාම වගේ අලුත් දේවල් හරි විදියට ඔබගේ යාලින්දට අරන් ආපු හරිදේ ටීවී විදියට නාලිකාව තුලින් අපි අද වැදගත් මාතෘකා කිහිපයක් ඔබට ජීවිතයේ සිහින දකින්න ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒ තමයි අපිත් එක්ක අද අපගේ ආලින්දයට කොටලා වෙන්නේ බද්දේගම ශ්‍රීපාද චෛත්‍යාරාමාධිපති හිරු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍යපාද ආචාර්ය බද්දේගම සමිත අපේ හාමුදුරුවෝ වහන්සේ. ඉතින් මම හිතන්නේ අද ගොඩක් දේවල් අලුතෙන් සාකච්ඡා කරා. ඔබගේ ජීවිතේට කොහොමද ජීවිතේ වෙනස් කරන්න බලපාන සාධක, කොහොමද ඔබ දකින සිහින වලට අපගේ අවසාන සිහින වෙච්ච අපගේ නිවන කරා යොමු වීම සහ අපගේ නිවන කරා යොමු වීමේදී අපිත් එක්ක වෙනස් වෙන්න ඕන තැන්, අපි ජීවිතය හැරෙන්න ඕන තැන් කොහොමද කියලා අපි මීට පෙර කතා කරා. ඉතින් අපේ හාමුදුරනේ අපි කලින් සාකච්ඡා කරා වගේ අපි මුලින්ම කතා කරා ඔබ වහන්සේගේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් පස්සේ ඔබගේ ඔබ වහන්සේගේ ගෙවුණු ජීවිතය පිළිබඳ. ඔබ වහන්සේ මට මතකයි අපේ හැමදෙරනේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉහළින් මනාප ළමාගෙන ඔබ වහන්සේ යනවා අපගේ විවස්සාදායකයෙක් වෙච්ච දියවන්නාවට පාර්ලිමේන්තුව 2001. ඔබ වහන්සේට ඇයි මේ වගේ එකපාරටම දේශපාලනයට එන්න හිතුනේ? මේක ඇත්තටම මම ප්‍රකාශ කරන්න ඕන මම කවදාවත් දේශපාලනයේ මැතිවරණට ඉදිරිපත් වෙන කල්පනා කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මට මම එංගලන්තේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අධ්‍යාපනය අවසන් කරලා ලංකාවට එනකොට ලංකාව ලේවිලා 88 එතකොට ප්‍රජාතන්ත්‍රවාදය අහලකවත් නැහැ. මිනිස්සු මර බයෙන් හිටියේ. මේක විශාලා මහනුවර වෙලා තිබුණේ. ඉතින් ඒකට ඒ අනුව ඇවිල්ලා මම මගේ ගමේ කටයුතු කරනකොට මට ඉබේම මේකෙන් මග අරින්න බැරි වුණා. මම ළඟට දෙමව්පියෝ ඇවිල්ලා කිව්වා අනේ අපේ පුතා බේරලා දෙන්න හාමුදුරනේ. ආගියතක් නැහැ. ඉතින් මම හිමින් ඒව පටන් ගත්තාම මට තේරුණ දේ තමයි මේ රටේ සාමාන්‍ය මිනිහට දුප්පත් මිනිහට ඉඩක් ඇත්තෙම නැහැ. ඊළඟට මේ අර්ගල වලට තරුණයෝ ආකර්ෂණය වෙන හේතුව තමයි මේ ඇති නැති පරතරය. විශාල පීඩා මට ඒක විශේෂයෙන්ම ආසන්න වුණා මොකද මම දුප්පත් පවුලක දරුවෙක්. පන්ති බේදේ. ඉතින් එතකොට මේ පීඩාව තුල මේ තරුණ පිරිස නොමග ගියා. ඉතින් ඒක නිසා මට ඔවුන් කෙරෙහි දැඩි අනුකම්පාවක් තිබුණා. ඒ අනුව භික්ෂුවක් ක්‍රියා කළ යුත්තේ කරුණාවෙන් සහ ප්‍රඥාවෙන්. ඒතකොට කරුණාවෙන් බලන්නේ මේ සිදුවෙන දේ දිහා බලලා හිතේ කම්පන ඇති වෙන කම්පනය කරුණාව, ඒ වගේම ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේකට විසඳුම, මේකට
මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් තියෙන විසඳුම මොකක්ද කියන එක හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර ඒ අනුව මම කල්පනා කරා වහාම තියෙන විසඳුම තමයි මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ඕන. ඒ නිසා අපි 88 89 මේ සිද්ධීන් අවසන් වෙනකොටම පළවෙනි ප්‍රාදේශ සභාවට මම ඉදිරිපත් විය යුතුයි කියලා ඒ ප්‍රදේශීය ජනතාව මට ඇවිල්ලා කිව්වා. බද්දිගම ප්‍රදේශයේ සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා කිව්වා හන්දරනේ මේකේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගන්න ඕන. ඒකට ප්‍රවේශයක් ගන්න නම් හාමුදුරුවෝ වගේ අය මේකට යන්න ඕන කියලා. ඉතින් ඒ අනුව කල්පනා කරලා ඒ අනුව ඒ තීන්දුව ගත්තා. ඉතින් ඒ කටයුතු කරගෙන යද්දී ආපසු ජනතාව කල්පනා කරා මට උන්ම යෝජනා කරා එහෙනම් දැන් හාමුදුරුවෝ මේ වැඩේ මෙච්චර සාර්ථකව කරලා තියෙන මොකද හාමුදුරුවෝ ළඟට තරම් ලං වෙන්න බෑ වෙන മന്ത്രിවරු ළඟට. හාමුදුරුවන්ට ළඟට අපිට ඇවිල්ලා දුක කියන්න පුළුවන්. ඒක නිසා තවුන්නාසේ ඇහුම්කන් දෙනවා. ඒ ගුණය අපිට ඉතාම වටිනවා. ඒක නිසා මෙතනින් නවතින්න නැතුව පළාත් සභාවට ඉදිරිපත් වෙන්න අපි ඡන්ද දෙන්නම් කියලා. ඒ කිව්වා වගේ මිනිස්සු ඡන්ද දුන්නා. ඉතින් එහෙම ගමන් කළා තමයි අවසානයේ පාර්ලිමේන්තුව දක්වා යන්න ඕනේ. මොකද මට තේරුණා මේක දුක් ගැන විලි කී ඉඳලා හරියන්නේ නැහැ. මේකේ නීතිමය තත්ත්වෙනුත් වෙනස් කරන්න පුළුවන් තරකට අපි යන්න ඕනේ කියලා. රටේ නීති හදන තැන අපි යන්න ඕනේ. එතනට යන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි අපි අවස්ථාවට ඒකට සහභාගී වුණේ. නමුත් ඉතින් අවාසනාවකට අවුරුදු දෙකක් තමයි මට කාලය ගත කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ කාලය තුළ මහ ලොකු දෙයක් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඇති කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. නමුත් මම සන්තෝෂයි ඒ වෙලාවේ තිබිච්ච යුද්ධමය තත්ත්වය සමාහන් කර ගැනීමට අවශ්‍යයි කියන කාරණේ හෝ මම රටට කිව්වා. ඒක යුද්ධෙන්ද සාමයෙන්ද අවසන් කරන එක වෙනම තීන්දුවක්. නමුත් මේ පණිවිඩය රටට දීලා දෙන්න බෞද්ධ භික්ෂුවක් හැටියට රටේ සාමය ඇති කරගන්න අවශ්‍යයි කියන මතවාදය මම පාර්ලිමේන්තුව තුළ ඇති කරා. ඒ නිසා මේ මම හිතන්නේ මම ජනතාවගෙන්ම මට ලැබුණු පාඩම තමයි මම ඉගෙනගෙන මේ දීර්ඝ ගමනකට මම එළඹුණේ. අපේ හැමදෙරේ අපිට මතකයි මිෂනාරීන් බුද්ධාගමට එළව පහර දෙන අවස්ථාවේ අපේ වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ තමන්ගේ ආගමට තමන්ගේ දහමට එල්ල වෙන මඩ ප්‍රහාර වෙනුවෙන් උන්වහන්සේ නොබීව ඉදිරියට ආපු අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නම. මම හිතන්නේ ඔබ වහන්සේත් මම හිතන්නේ රටේ තැලෙන පොඩි වෙන දුප්පත් ජනයා වෙනුවෙන් හඩක් නපු භික්ෂුන් වහන්සේ නම. ඉතින් ඔබ වහන්සේ මම හිතන්නේ 2001 පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙලා මම හිතන්නේ කෙටි කාලයක් මම හිතන්නේ අපිට දියවන්නාව තුල මම හිතන්නේ ඔබ වහන්සේට ගත කරන්න උනේ. ඉතින් මම හිතන්නේ ඔබ වහන්සේගේ ඒ කාලය තුල මම හිතන්නේ විශාල දෙයක් බද්දගම නැත්තම් ගාල්ල ප්‍රදේශයට සිද්ධ වුණා. ඔබ වහන්සේගේ නැවත බලාපොරොත්තුවක් තියෙනවද අපි මේ දේශපාලන කටයුතු වලට ප්‍රවිෂ්ඨ වෙන්න? ඇත්තටම මම පෞද්ගලික කාර්ය ලැබුව අත්දැකීම තමයි අර කොළඹට කිරි අපිට කැකිරි තමයි තවම. ඒක වෙනස් කරන්න යම් අදහසක් හරි තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විතරයි. ඒකට මම උදාහරණයක් හැටියට කියන්නේ මේ අසමත් සාමාන්‍ය පෙළ අසමත් සමෘද්ධිලාභී ඒ කියන්නේ සමෘද්ධිලාභීන් කිව්වහම දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික වකවානුවේ සමෘද්ධිය දීලා තියෙන්නේ ඇති හැකි අයට. ඇත්තටම නැති බැරි මිනිස්සු තෝරලා සමෘද්ධිය දෙනවට වඩා මේ පෞලේ දරුවෙකුට රස්සාවක් දෙනවා නම් එතනින් නැගිටින්න පුළුවන්. නැත්නම් හැමදාම සමෘද්ධිය කකා ඉන්න බලනවා. ඒක මිනිස්සුන්ගේ වැරද්ද නෙවෙයි අපේ වැරද්ද. ඉතින් මම ඒ නිසා මගේ තිත්ත අත්දැකීම තමයි දුප්පත්කම පිළිබඳව මම දැන් පළාත් සභාවට ගිය දවසේ ඉඳලා ලොකු සටනක් කරා. මම කිව්වා පළාත් සභාවේ නිලධාරීන්ට මේ පාලම් බෝක්කු හදන එක විතරක් නෙවෙයි දරුවන්ගේ ඔළුව හදන එකත් අපේ වගකීමක්. පාලම් බෝක්කු අනික් කට්ටිය හදයි මට හැබැයි ඕන මේක මීට වැඩි වෙනසක් කරන්න. මොකද්ද? මම කිව්වා අද මම මෙතෙන්ට ආවේ පොත් කියවපු නිසා. මගේ ගුරු හාමුදුරුවෝ මට උදේ 7ට අවදි කරලා පොත් කියවන්න කිව්වා. එදා මම අකමැති වුණාට මට වේවැල් පාර දීලා ඒක කරවපු නිසා මම අද ලෝකෙට යන්න පුළුවන් මිනිහෙක් වුණා. ඒ නිසා මම ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි ගුණයි කියන එක මම දන්නවා. ඒ නිසා මම පළාත් සභාවට යෝජනා කරා කොළඹ සැප්තැම්බර් මාසේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට දරුවෝ යවන්න මට විමර්ශිත මුදල් ඕන. මේක දුන්නෙම නෑ. පළවෙනි සැරේ මට දුන්නේ ලක්ෂ 2යි. මං ඊළඟ සැරේ මං 6ක් ගත්තා. අවසානයේදී මම ලක්ෂ 12ක් මගේ බජට් එකේ වැඩිම හරිය මං යොමු කරා. යොමු කළා දරුවෝ යවුවා. ඒ කියන්නේ අපි හැමෝටම පොත් ප්‍රදර්ශන නැරඹීම සඳහා දහම් පාසල් දරුවන් සහ පාසල් දරුවන් නොමිලේ රැගෙන යාම. ඔව්. නොමිලේ දරුවන්ට ප්‍රවාහන පහසුකම් ආරක්ෂාව අපි සියල්ල ලබා දුන්නා. මොකද
අපි මම ගියා ගිහිල්ලා දරුවන්ට ඉතින් දේශන පවත්වන අවස්ථාවල දරුවෝ සහභාගී කරගෙන නාට්‍ය බලන්න දරුවන්ට අවස්ථාව ලබා දීලා ගමේ දරුවෙකුට ඉඩක් නොලැබෙන දේවල් මම මුළු දවසම දරුවොත් එක්ක ගත කරා. ඉතින් මට ඒ දරුවෝ කියපු දේවල් සහ මට ලියපු ලියුම් වල තියෙනවා ජීවිතේ පළවෙනි වතාවට හැමදුන්නේ මුහුද දැක්කේ කියලා. එදා හයිවේ තිබුණේ නැහැ. හරිම සංවේදීජනකයි නේද? ඊළඟට කොළඹ ගිහිල්ලා නැහැ කවදාවත්. එතකොට මට මේ මතක් වෙනවා මගේ පොඩි කාලේ මම මුලින්ම මුහුද දැක්ක දවස. මම මුහුද එක සැරේද කොහෙද දැකලා තිබුණේ මහානගම ඉස්සෙල්ලා. ඒතකොට ඊට පස්සේ මේ දරුවෝ මෙච්චර පොත් ගොඩක් තියෙනවයි කියලා දැක්කලා අර මහා බණ්ඩාරනායක සම්මානශාලාව පිරෙන්න මේ පොත් මෙච්චර තියෙන කියලා අපි දැනගත්තේ අද හාමුදුරනේ කියලා. ඒතකොට තමයි මට මතක් වුණේ මම පොඩි කාලේ පුදුමයටපත් වුණා නායක හාමුදුරන්ගේ පොත් ගුල දැකලා. එතන පොත් 4000 5000ක් තියෙන්නේ නැති. දැන් මේ පොත් කෝටි ගාණක් දැකලා මේ දරුවෝ පුදුමයටපත් වුණා. ඒ කියන්නේ ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට යාමට ඕහන්සේට බලපෑවෙත් ඔය පොත් කියන ප්‍රධාන සාධකය. ප්‍රධානම සාධකය අධ්‍යාපනය පොත් කියවීම. ඒතර මම ඒ නිසා තමයි මම කියන්නේ මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි ගුණයි. ඒතර මේ දරුවෝ අද මම ළඟට එන සමහරු ආමුදුනේ ලැප්ටොප් එකක් අරන් දෙන්න කියලා. අද එයාව මම ඉතිහාස පොඩ්ඩක් කතා කරලා ඇහුවාම මේ දරුවෝ කියනවා ආමුදුරු අපිට බස් එක දුන්න නිසා පොත් ප්‍රදර්ශනේ බලන්න කියලා. ඒකට ආසාවක් ඇතිවෙන පොත් කියවන්න. මම පහුගිය දවසේ සමහරවිට මේ රටේ කවුරුත් දන්නවා බද්දේම ක්‍රිස්තියානි පිරිමි විද්‍යාලයේ දරුවෙක් ලංකාවේ පළවෙනිය වුණා ඔය A level ප්‍රතිඵල ගිණුම් කරන්න එපා. ඔව් මට මේ පණිවිඩය ලැබුණාම මම විදුහල්පතිතුමාට කතා කරලා සුබ පැතුවා. විදුහල්පතිතුමා මට කියනවා හන්දනේ සුබ පත්‍ර විතරක් මදි පොඩ්ඩක් ඇවිල්ලා යන්නේ කියලා. පොඩ්ඩක් වඩින්නේ කියලා. මං ගියා. වෙන ගමනක් යන්න කියලා මං ආපහු ගියා. ගියාම ගුරුවරු ඉන්නෝ ළමයිත් ඉන්නෝ අම්මයි පුතයි වෙනම ඉඳලා මං ඉන්නෝ දැකලා ඇවිල්ලා වැදලා කතා කරා. කතා කරලා මගේ හාමුදුරන්ට මං අඳුරන්න පුළුවන්ද කියලා. අම්මා අහන්නේ. මට අඳුරන්න බෑ. ඒ පාරේ මේ පුතා හන්දනේ අපේ තාත්තා මට අවුරුදු 12 දී තාත්තා මැරුණේ. ඒ වෙලාවේ හාමුදුරුවෝ පාන්සිකුලට ආවා. ඇවිල්ලා අම්මට කියලා ගිහිල්ලා දුන්නා දරුවෝ දෙන්නත් එක්ක එන්න කියලා මතක බණ ඉවරුණා. ඒ ආපු වෙලාවට අපිට තෑගි ගොඩක් දුන්නා. පොත් දුන්නා, සපත්තු දුන්නා. මට ඒක මොනවද මතක නැහැ. එතකොට අක්ක විශ්වවිද්‍යාලේ තේරුණා යන්න බෑග් එකක් නැහැ ගන්න. ඒතර හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා කිව්වාම හාමුදුරුවෝ එදා ඊට ඉස්සරින්ද පිටරටින් ඉඳලා ඇවිල්ලා තුනේ. ඒ බෑග් එකේ තිබිච්ච ඔක්කොම හල්ලා අපිට බෑග් එක ගහන දුන්නා. ඒ බෑග් එක ජීවිතේට අපිට ගන්න බෑ. මත් පිළිගන්න ඕනේ ඒක ඇත්තටම වටින බෑග් එකක්. ඉතින් මං හිතනවා මගේ බෑග් එකට වැඩිය ඒ දරුවගේ ජීවිතේ වටිනවා. ඒතර ඒවයි දරුවෝ කිව්වම මට මතක් වුණේ. ඉතින් මේ වගේ මම කල්පනා කරනවා මේ වගේ අසාධාරණ විශ්වවිද්‍යාලයට තේරුණා යන්න විදියක් නැහැ. මේකද මේ සාධාරණත්වය කියන්නේ. මේකට අපි මෙච්චර මහන්සි වෙන්නේ. තවත් මේ වගේ කෝටි ගන්න මේ රටේ ඉන්නවා. ලැප් එක ගන්න බැරුව ඇවිල්ලා අඬන දරුවෝ. අද තාක්ෂණ ලෝකෙට යන්න ලැප් එකක් නැතුව කොහොමද යන්නේ? විශ්වවිද්‍යාලයට යන්නේ තේරුම මොකද්ද ලැප්ටොප් එකක් නැතුව? ඒකට මන් ළඟ වගේ කෙනෙක් ළඟට ඇවිල්ලා අඬා වැළපෙන්න ඕනද? ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ. ඇයි අපිට බැරි දරුවට ඒක ලාභයට ගන්න පෙඩපිල්ලක් හදලා දෙන්න? අඩු ගානේ රස්සාවක් ලැබුණාම හරි ගෙවන්න. ඉතින් මම සටන් වදින්නේ මේ සඳහා. ඉතින් ඒ නිසා මම හිතනවා මගේ යුතුයකමක් තියෙනවා. මම දුප්පත් දරුවෙක් හැටියට මම බින්ද පීඩාවල් ඊළඟ පරම්පරාවට දෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මම දන්නේ මගේ ජීවිත කාලය තුළ මම දකින සීනය හැබෑ කරගන්න පුළුවන් වේද කියලා නම් මම උත්සාහ කරනවා. මම බෞද්ධ භික්ෂුවක් හැටියට හිස ගිනි ගත්තකෝ එගිනි නිවන ලෙස මහන්සි වෙනවා. මම හිතන්නේ උත්හාන වීරියක් නැත්තම් මේක කරන්නේ නැහැ. ඉතින් මම හමු වෙන එන දරුවෝ මට කියන මගෙන් වෙච්ච බලපෑම ගැන කියන කතාවලට මට බොහොම සතුටුයි. මම හිතනවා මම යම් කොටසක් කරලා තියෙනවා. ඒ නිසා මම දකින්න සිහිනයක් මේ මීට වඩා සාධාරණ සමාජයක් ගොඩනගන්න. අන්න ඒක නිසා මම හිතන්නේ ඔබ වහන්සේ දේශපාලනයට ප්‍රවේශ වුණා. නීති හදන තැන, රටට නීති ගෙනෙන තැන විවස්සාදායකයට ඔබ වහන්සේ ඉදිරිපත් වෙන බලපෑ ප්‍රධාන සාධකයේ විදිහට මම හිතන්නේ අපිට මේ සාකච්ඡාව තුළින් ප්‍රකාශ වෙන්නේ. රට තුල වෙනස් වෙන්න ඕන දේවල්, සමාජ අසාධාරණය සහ පන්ති ભેදයේ තියෙන ඇති නැති පරතරයවම කිරීම සඳහා ඔබ වහන්සේ විශාල කැපවීමක් සිදු කරලා තියෙනවා. ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුණ විදිහට ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමට, කතනය දියුණු කිරීමට ලොකු වෙහෙසක් ගන්න. ඔබ වහන්සේගේ ඒ
ඉගෙනගත්ත ඒ දැනුම ඒ පන්නරේ අපගේ මතු පරම්පරාවට දීම සඳහා සමාජ සත්කාර ගොඩක් වෙනවා අපේ හැමද. චුට්ටක් ඒ පිළිබඳවත් අපි සඳහන් කරමු. ඔව් මෙහෙමයි. මම සිංහල භාෂාවට අමතරව මට වාසනාව ලැබුණා. මහාන වෙච්ච නිසා පොත්පත් ඇසුරු ගිය නායක හමුදුරු උපදෙස් නිසා ඒ වගේම මට හරිම බෝධිසත්ව ගුරුවරයෙක් හම්බුණා. මම එයා බෝධිසත්වෙක් කියලා කියන්නේ එයා බෞද්ධෙක්වත් නෙවෙයි. එයා කතෝලික මිනිස්සෙක්. නමුත් මම හිතුවා එයා බෝධිසත්වෙක් කියලා. මොකද එයා ඒ විතරක් නෙවෙයි බෞද්ධෙක් විතර නෙවෙයි ඇත්තටම දැඩි ලෙස මත්පැන් බීපු මිනිස්සෙක්. මෙයා ටියුෂන් ගුරුවරයෙක්. මෙතුමා අපි පන්තියට ඇවිල්ලා උගන්වලා මෙයාට එකම දේ මෙයා මොනවා හරි කනවා හැන්දෑවට බොනවා. ඒතර මෙයා බර්ගර් ටැමිල් ඒ විදිහේ එයාගේ ආරම්භය. අම්මා බර්ගර් හරි තාත්තා දෙමළ හරි යන්නේ එහෙම. මෙයා ට්‍රිනිටි කොලෙජ් එකේ ඉගෙන ගන්න කෙනෙක්. අකුරු හරිම ලස්සනයි. ලස්සන ඉංග්‍රීසි කතා කරන්නේ. ශිෂ්‍යෝ අපි කට ඇරන් බලන් හිටියේ එයා කතා කරනකොට. මේ මිනිස්සයා හැමදාම අපි ඒ දවස්වල රුපියල් 10යි මාසෙකට ගන්නේ. ඒ රුපියල් 10 ගත්තත් එයා ආපහු හැන්දෑවට එනවා මං හම්බෙන්න එක රුපියලක් ඉල්ල ගන්නවා. ඉල්ල කොහෙන් හරි බීලා පන්සලට එනවා. ඇවිල්ලා මේ මං ඉතින් දවල් මොන හරි තියුණු තියලා තියෙනවා කනවා. කාලා එයා බුදියනෝ එයා එනකොට ගේන්න කරු දෙකක්. එකක් තමයි ගිනි පෙට්ටියක්. එකක් තමයි මේ ඉටිපන්නවා. මෙයා නෝරදුවාම උදේ 7ට අවදි වෙනවා. ඒතර මෙයා උදේ 7ට අවදි වෙලා එයා කතෝලික. එයා ඒ ආගම යාඥා ටික කරලා ඉවරලා good morning reverend කියලා මට කතා කරනවා. එතන ඉඳලා මම ඉංග්‍රීසියෙන් කතා කරනවා. එයයි මම ඉංග්‍රීසියෙන් කතා කරනවා. අන්න මට ඒ පොඩි අවදියේ ඉංග්‍රීසි වලට මාව බය නැති කරා. එතකොට මට ටිකක් අවුරුදු 2-3ක් යද්දි මට සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියවන්න පුළුවන්. මම ඉංග්‍රීසියට බය නැහැ. මම ඕන කෙනෙක් කතා කරනවා. මේ හයිය එතුමා දුන්නා. හරිම අද මට හරි දුකක් තියෙනවා එතුමාගේ ජීවිතුන් අතර නැහැ කියලා මට හිත හොයාගන්න බෑ මට. ඉතින් ඒ වගේම නායක හමුදුරුවෝ මට නිතර කිව්වා පුතේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. දැන් ওই සර්ගෙන් ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ විදිහට මාව ධෛර්යමත් කරා. ඊළඟට මට අවසානයේ එංගලන්ත විශ්වවිද්‍යාලයට යනකොට මම හොඳටම සූදානම් ඒ භාෂාව මට හොඳට හුරුයි. මට බොහොම ලේසි වුණා ඒ ගමන යන්න. එහෙට ගියාම මට තේරුණා ඉංග්‍රීසි භාෂාව නැතුව ඒ කියන්නේ අනිත් භාෂාවල් අනවශ්‍යයි කියන එක නෙවෙයි. ලෝකේ අපි මොනවා කතා කරත් ලෝකේ මුදල් පරිහරණය වෙන්නේ බැංකු ගනුදෙනු වෙන්නේ තානාපති සම්බන්ධකම් තියෙන්නේ සාහිත්‍ය ගණිතය විද්‍යාව තාක්ෂණය මේ ඔක්කොම ගනුදෙනු වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා. ඒ නිසා භාෂා තුන අපේ රටේ සිංහල දෙමළ ඉංග්‍රීසි දරුවන්ට උගන්වන්න ඕන අඩුම ගානේ මව් භාෂාවත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරන භාෂාව හැටියට සලකලා ක්‍රියා කරන්න ඕන. එකක් දැනුම ඇද ගැනීම. ලෝකයේ කියන මහා සාගරයේ තියෙන දැනුම අපි ගන්න තියෙන පයිප් එක තමයි ඉංග්‍රීසි. ඒක මම ලෝභ නැතුව කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අත්දැකීම අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි ගුණයි. ඉතින් මට ලෝකයේ අගමැතිවරු ජනාධිපතිවරු අනන්තවත් හම්බෙලා තියෙනවා. මට ඒත් එක්ක සාකච්ඡා කරන්න ලංකාවේ මේ අගමැතිවරුත් එක්ක මම මැති ඇමතිවරුත් එක්ක මම පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙනවා. ඒ හයිය මට කීයටවත් ලැබෙන්නේ මගේ පවුල වෙන කිසි කෙනෙකුට බෑ ඒක කරන්න. මට ඒ ශක්තිය ලැබුණේ මට ඒ කුඩාවදී ලැබිච්ච පුහුණුව. ඉතින් ඒක ගුණයි කියලා දැනගත්තාම ඊළඟ පරම්පරාවට දෙන්න මහන්සි වෙනවා. මම ඒ වෙනුවෙන් ඉංග්‍රීසි පන්ති පැවැත්තුවා. ඒ වගේම ඉංග්‍රීසි පුළුවන් තරම් පොත්පත් පාසල් වලට පරිත්‍යාග කළා. ඩික්ෂනරිස් මම හැම දානෙකටම මට ඉඩක් ලැබුණාම පන්සලේ පොඩි හාමුදුරන්ට ඩික්ෂනරිස් දුන්නා. ඊට අමතරව අපේ මිත්‍රයන්ට කියලා පරිත්‍යාග ඩික්ෂනරිස් දුන්නා. පොත් ඉල්ලගෙන ආපු කිසි දරුවෙක් මගෙන් කවදාවත් මම බැරි කිව්වේ නෑ. මන් ළඟ නැත්තම් මම යාළුවෙකුට පොත් අරන් දෙනවා. ඒකද විශේෂයෙන්ම දරුවන්ට මම පැය ගණන් කියලා දෙන පොතේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ගණිතය ඉගෙන ගන්න කියලා. ඒ නිසා මම ඒවට විශාල බරක් දානවා දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා. මම ඒ වෙනුවෙන් සම්මන්ත්‍රණ
ඒ වෙනුවෙන් විවිධාකාරයේ කටයුතු කරලා තියෙනවා. මම හිතනවා ඒ පාඩම ලබාගත් අලුත් පරම්පරාව බද්දිගමින් බිහි වුණයි කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ අපිත් එක්ක සාකච්ඡා කරපු විදිහට අපි හිතන්නේ අපිට ආරංචි වුණු විදිහට බද්දිගම් ප්‍රදේශයේ සෑම පාසලක් සඳහාම පුස්තකාලයකට ඩික්ෂනරියක් පරිත්‍යාග කරලා දෙනවා. මම කියන්නේ අපේ මතු පරම්පරාව තුළ අන්තර්ජාතික වශයෙන් අපිත් එක්ක සම්බන්ධකම් ඇති කරන්න අපේ අන්තර්ජාතික සම්බන්ධතාව වලට ප්‍රවේශ වෙන මාර්ගයේ විදිහට ඉංග්‍රීසි දැනුම පුළුල්ව ලබා දෙන්න. අධ්‍යාපනය කියන එක රටේ ප්‍රධාන වැදගත්කමක්. අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් නැත්නම් පිරිපුන් දරු පරපුරක් රට තුළට දායාද වෙනවා කියන්නේ රට තුළ අලුත් බිහිවි අලුත් විදිහට හිතන්න පුළුවන්. අපි කලින් කතා කරපු නව නිර්මාණකරුවන් ලංකාව තුළ බිහි වෙනවා කියන එක. ඉතින් එතෙන්ට යන්න ඔබ වහන්සේ දක්වන උත්සාහය හරිදේ ටීවී ආයතන විදිහට අපි ඊටමත් අගය කොට සලකනවා. තව මේ වගේ සමාජ සත්කාර ඔබ වහන්සේට කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම අපේ හැමදෙරනේ අපේ රට තුලත් දැන් ලොකුවටම සාකච්ඡා වෙන දේවල් තමයි අපි අර මුලින් කතා කරා වගේ අලුත් පරපුර අලුත් විදිහට හිතෙන රටක්. අලුත් රටක් දකින්න. අපි දැකපු සිහිනයක් තමයි අවසානයේදී අපි මේ වෙනකොට කාටත් සිහිනයක් තියෙනවා. ඒක රට තුල දකින්න අපේ සංවර්ධිත රටක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanගේ බලාපොරොත්තුවක් සාක්ෂාත් කරගෙන Tamanගේ ජීවිතේ අවසන් ගමේ සඳහා සමය ගත කරන්න වෙන්න පුළුවන්. ඉතින් අපි හැමදෙරනේ මේ රට තුල ඇතිවෙච්ච අලුත් දේශපාලන චින්තනයත් එක්ක රට තුල අලුත් පරපුරක් නිර්මාණය වීම සඳහා බලපෑව ප්‍රධාන සාධක පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරොත් අපේ හැමදෙරනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ඉන්නේ කණ්ඩායමට. මම හිතන්නේ ඇත්තටම අපිට මේ ලෝක ප්‍රවණතාවයෙන් ගැලවෙන්න බෑ. අද ලෝක ප්‍රවණතාවය තියෙන්නේ බුද්ධිමතුන්ට ඒ වගේම තාක්ෂණ ක්ෂේත්‍රය තුළ තමයි රටේ ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම මේ අපේ ආසන්න රටවන බංග්ලාදේශය අපි දැක්කේ අපි නිකමටත් පිළිලුවට කියන්නේ මේ හොඳයි බංග්ලාදේශයට යවන්න කියලා. එහෙම මොකද මේ අවුරුද්දකට ගම්වතුරු 4-5කට යට වෙලා අසරණ වෙලා අනාථ කඳුරුළු ඉන්න මිනිස්සු තමයි අපි දැක්කේ. අද වෙනකොට වේගයෙන් දියුණු රටක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද ඒක උනේ? ඒක උනේ ඒ රටේ නායකයෝ පළමුවෙන්ම කරපු වැඩේ තමයි සමාදානය ඇති කරගත්ත අන්තවාදයෙන් පිරිච්ච මුස්ලිම් අන්තවාදයේ විසින් විනාශ කරපු රටක්. නමුත් ඒ රටේ නායකයන්ට පුළුවන් වුණා ඒව අවසන් කරගන්න. ඒ වගේම අපි පිළිගත යුතු එක කාරණයක් තියෙනවා. තාත්තගේ අතට මුදල් ලැබුණොත් තාත්තා පොඩි දේවල් වලට වියදම් කරනවා. අම්මගේ අතට හම්බුනොත් අම්මා මිට මෙලෙව්වහම දරුවා ඇඬුවොත්ම විතරයි මේක මේ දිගාරින්නේ. නැත්තම් දෙන්නේ නැහැ. දරුවා බඩගිනි කිව්වොත් දරුවට පොත නැතේ කිව්වොත් ඒ බංග්ලාදේශ කරපු බුද්ධිමත්ම වැඩේ තමයි කාන්තා ව්‍යවසායිකයෝ ඇති කරලා තියෙනවා. ඒතර අම්මලා අතට මුදල් ලාවහම දරුවට ආයෝජනය වෙනවා. ඒතර කර්මාන්තවල මූලික වගකීම දරන්නේ කාන්තාව. මේක ඇත්තක්. ඉතින් ඒ නිසා මේක ලෝක ප්‍රවණතාවයක් ඇද ඇති වෙන්නේ. ඒ ලෝක ප්‍රවණතාවයන් තේරුම් අරගෙන ඒවට සරලන විදිහට අපේ රට සූදානම් වෙන්න ඕනේ. ව්‍යවසායකත්වය නැත්නම් අපි එන්ටර්ප්‍රෙනර්ෂිප් කියනවා. අපි හැමදෙරනේ ශ්‍රී ලංකාව කියන්නේ ඔබ වහන්සේ අර කලින් කතා කරපු වගේ අපි හරිම ශාස්ත්‍රීය දූපතක්. අපි නිකං කනාබෑට විසික් කරත් පැලවෙන රටක්. නමුත් අපේ හැමදෙරනේ ලංකාව අපි දන්නවා බොහෝ කාලයක් කතා කරා පිට රටින් බඩු ආනයනය කරනවා. අපෙන් අපනයන ප්‍රමාණය අඩුයි. අපි දන්නවා 1815ට කලින් ගත්තොත් ශ්‍රී ලංකාව තුලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා යුරෝපයට අරන් ගිය ප්‍රධාන අපි කුළු බඩු වර්ග ගත්තොත් අපේ රටට ප්‍රධාන වුණා. නමුත් ඒකේ අනික් පැත්ත අපේ හැමදෙරනේ අද වෙන විට වෙලා තියෙන්නේ. පිට රටින් අපිට බොන වතුර එක ඊට පස්සේ අපිට රට වටේම තියෙන මුහුද උනත් අපිට සැමන් එක අපිට පිට රටින් ගෙන්න වෙලා තියෙනවා. අපිත් එක්ක මෙච්චර සුන්දර ළමා කාලයක් ගත කරපු ළමයින්ගේ වෙසක් කූඩුව ඊට පස්සේ අපි සම්බුත් එමුගලුවනේ අපි සමරන වෙසක් උත්සවයට අවශ්‍ය කරන වෙසක් කූඩු ටික අපිට පිට රටින් ගෙන්නන්න වෙලා තියෙනවා. මොකක්ද අපි හැමදෙරනේ මේකට බලපෑ ප්‍රධානම කාරණේ අපි සාකච්ඡා කරන්නේ. අපි අපේ රටේ නායකයන්ට එහෙම දේශීය දර්ශනයක් තියච්ච බවක් පේන්නේ නැහැ. සංවර්ධනය කරා යා යුත්තේ දේශීය නිෂ්පාදන වැඩි කරලා ඒවයින් ලබා ගන්නා වූ විදේශ විනිමය රටට ගෙන හැරලා රට සංවර්ධනය කිරීම කියන සංකල්පයට වඩා
අපි දැකලා තියෙන්නේ පිටරටින් මොනවා හරි ගහලා ඒකෙන් අතරමැදි හරහා Tamanටත් මුදලක් අරගෙන නිකන් අර මේ කුලීගයක ජීවත් වෙන තත්ත්වෙට මිනිස්සු පත් කරන මානසික තත්ත්වයක් සහ ප්‍රායෝගික තත්ත්වයක් තමයි අපේ රටේ ඇති කරලා තියෙන්නේ. ලිදෙන් එළියට හිතන්නේ අපේ සමාජය. හිතන්නේ නැහැ. එහෙම හිතන්න අවස්ථාවක් එහෙම හොඳම අවස්ථාවක් තිබුණා 70 77 කාලේ සිරිමාව බණ්ඩාරනායක මෙතනගේ අවදී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති හැටියට මේ දේශීය දර්ශනය රටට ඉදිරිපත් කළා. නමුත් අපි ඒක බාරගත්තේ නැහැ. කිතුල් පොල් ගහ මැදලා කිතුල් මල මැදලා ඒකෙන් නිෂ්පාදනය වෙන දේ මේ ප්‍රයෝජනයට අරගෙන එළවලු ටික වවාගෙන ওই කුළු බඩු ටික වවාගෙන ඒ වගේම එතුමා ගැන හොඳ කතාවක් මේ මට අපවත් වෙන්න ඉස්සෙල්ලා මඩිහි මහානායකහරු කිව්වා. මඩිහි මහානායක හාමුදුරුවෝ එයා මුදල් ඇමතිලා ඉන්නකොට ආචාර්ය එන්.එම්. පෙරේරා කොටුගොඩ ධම්මාවස නායක හාමුදුරුවෝ 5 නමක් ගිහිල්ලා තියෙනවා හම්බෙන්නේ. ඇතිරිලි දාලා වැඳලා ගිලම්පස පූජා කරලා ඇවලු නායකරු වැඩි මොකද කියලා. වොෂින්ටන් නුවර පන්සලක් හදන්න අපිට ඩොලර් 500ක් ගෙනියන්න ඕනේ. එතකොට කතා කරලා සමා වෙන නායකයන්නේ සුද්දන්ට පන්සල් හදන්න ඕන නම් එහෙන් සල්ලි හොයාගන්න කියන්නේ මෙහෙන් දෙන්න බෑ කියලා. ඒ වෙලේ බැනවෙන ගිහුවා අපි දැන් කනගාටු වෙනවා මේ මිනිහෙන් බඩක් ගන්න බැරි වෙච්ච එක කියලා. ඒක තමයි මහා නායකයන්ගේ අවසාන තීන්දුව. එදා බැනවෙන ගිහුවා අපි එළියට ආවේ. නමුත් ඒ මිනිහා කිව්ව දේ ඇහුවනම් අපි අද කොතනද ඉන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ රට තුළ අපිටම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ නිෂ්පාදන වලට හොඳ මිලක් දෙන්න පුළුවන් නම් ඇයි අපි රට දියුණු කරන්න ඔච්චර නගලන්නේ. ඉතින් අපි හැමදේම මම හිතන්නේ රට තුළ අලුතෙන් සංකල්ප එකතු වෙලා තියෙනවා. රට තුළ අලුතෙන් මිනිස්සු අලුත් විදිහට හිතන් තියෙනවා. අවසාන වශයෙන් මම අපේ හැමදෙරණගෙන් අහන්නම් රටේ ඔබ වහන්සේගේ දකින අවසාන සිහිනේ කුමක්ද කියලා අපිත් ඒකතු වෙලා ප්‍රේක්ෂකයෝ ගැන සාකච්ඡා කරොත් ඔබ වහන්සේ ඉදිරියේදී මේ රටේ අයුක්තිය අසාධාරණේ පන්ති ભેදයේ වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා ඔබ වහන්සේගේ දායකත්වය කොහොමද කියලා බැලුවොත් අපිත් එක්ක බලාගෙන සිටින ප්‍රේක්ෂකයෝ මෙහෙමයි මම හිතන්නේ කොළඹ රොයල් කොලෙජ් එකේ තියෙන පහසුකම් මේ මාබලගම තියෙන ඉස්කෝලේටත් ලැබෙන්න ඕන. ඒක තමයි සාධාරණත්වය. මේ දරුවෝ හැමෝගෙම අපි ඒ දරුවන්ට ඊර්ෂ්‍යාව කරන්නේ නැහැ. රොයල් එකේ දරුවන්ට විතරයි පහසුකම් තියලා අපි කෑ ගහන්නේ නැහැ. නමුත් මේ පහසුකම ගමේ දරුවට දෙන්න ඕනේ කියන මතේ මම ඉන්නේ. ඒ නිසා මේ සමාජ අසාධාරණේ වෙනස් කරන්න පුළුවන් දර්ශනයක් ඇති දුප්පත්කම නැති කරලා අලුත් પરම්පරාවකට අලුතෙන් හිතන්න පුළුවන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත් නොවන සාමයෙන් සමාදානයෙන් කටයුතු කරන්න පුළුවන් අලුත් පරපුරක් බිහි කරන්න නම් මේ තියෙන අසමානතාවය අවම කරන්න ඕනේ. ඒ නිසා මං හිතනවා මං කැප වෙන්නේ මගේ අවසන් හුස්ම පොද දක්වා මං සටන් කරන්නේ මං කැප වෙන්නේ අන්නේ සමානතාවය සඳහා. මිය දෙන රටක අවසාන හුස්ම පොද විදියට මං හිතන්නේ අපි කවුරුත් දකින්නේ අපි එකවන්ව එක්සිට්ව රට දියුණු කිරීමට නැත්නම් අපිත් එක්ක තියෙන ජාතිය සිංහලද දෙමළද මොකද නැතුව අපි සියලු දෙනා එක්ව එකවන්ව රට දියුණු කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට පුළුවන් අපේ රටත් කවි දිනක හෝ සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්න. ඉතින් අපි නායක හමුදුරනේ ඔබ වහන්සේට බෙහෙවින්ම අපි පුණ්‍යානුමෝදනා කරනවා. අපිත් එක්ක ඇවිල්ලා අපගේ ප්‍රේක්ෂකයන්ට නිවන එහෙම නැත්නම් අපගේ ආගමික බුද්ධ ආගමත් එක්ක බැඳුණු මේ සංස්කෘතිය පිළිබඳව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ දැනුවත් කිරීම සඳහා අපි ආලින්දයට වැඩම කිරීම සම්බන්ධව. ඒ වගේම ඔබ වහන්සේගේ ඒ දැකපු සිහිනේ ඔබ වහන්සේට අපගේ මතු පරම්පරාවට ලබා දීමට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා හරිදේ ටීවී ආයතන විදිහට අපි ඔබ වහන්සේගේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට ඔබගේ ආලින්දේ සමුගෙන යනවා හරිදේ ටීවී ජීවිත සීනත් එක්ක නැවත දිනයක ඔබත් එක්ක දුඩුමළු වීම බලාපොරොත්තු වෙයි. හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංකය 077 321 3966 Facebook page ඉන්නවා හරිදේ ටීවී. ඔබ විද්‍යුත් තැපෑල මගින් අපිට යම් කිසි දෙයක් එකතු කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් හරිදේ ටීවී info@gmail.com මතක තියාගන්න. අපිත් එක්ක අලුත් අපගේ වැඩසටහන් නැරඹීම සඳහා අපගේ YouTube channel එක හරිදේ ටීවී subscribe කරන්න. ඔබට අපගේ අලුත් වැඩසටහන් ඔබ අපේ රටින් පිට ඉන්න ඔබගේ අපේ ප්‍රේක්ෂකයන්ට ලබා ගැනීමට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඉතින් අද අපි ඔබගේ යාළුවෙන් සමුගෙන යනවා නැවත දිනයක ඔබත් එක්ක දොඩමළුවේ බලාපොරොත්තු වෙමු. සුබ දවසක්. Hey